සුබ දවසක් කියලා පිළිගන්නවා මැකැනිකල් ලයිෆ් YouTube channel එකට ඔයාව. මම අද ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් ගෙනවා. මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ DV board එක. එහෙම නැත්නම් distribution board එකක් නිවැරදිව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනේ ඔයා තාමත් අපේ YouTube channel එකට අලුත් නම් ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන notification bell එක on කරගන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් මම දාන වීඩියෝ එකක් මුලින්ම ඔයා ළඟට ගෙන්න ගන්න. එහෙමනම් අපි දැන් යන් අපේ වීඩියෝ එකට. ඔයාලට පේනවා ඇති මම මෙතන distribution board එක බිත්තියට සම්බන්ධ කරලා තියාගත්තේ අපට ලේසි හින්දා. එහෙම නැත්නම් අපිට මේක සම්බන්ධ කර කර හිටියොත් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒ හින්දා මම මේක මුලින්ම සම්බන්ධ කරලා තියාගත්තේ. ඔයාලට දැන් මෙතන පේනවා ඇති නිල් පාට වයර් එකයි රතු පාට වයර් එකයි. ඒ කියන්නේ අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට සප්ලයි වෙන වයර් එක පේස් එකයි නියුට්‍රල් එකයි. ඒ වගේම මෙතන තියෙනවා අර්ත් වයර් දෙක. එකක් පොළොවට සම්බන්ධ කරලා තියෙනවා අනිත් එක ගෙදරට සම්බන්ධ කරලා තියෙනවා. මෙතන තියෙනවා පේස් වයර් තුනක් 104 වයර් දෙකක් සහ ඇම්පියර් 15 වයර් එකක්. ඒ වගේම මෙතන තියෙනවා නියුට්‍රල් වයර් තුනක්. එතනක් තියෙනවා 104 වයර් දෙකක් සහ ඇම්පියර් 15 වයර් එකක්. මුලින්ම මම කරන්නේ මගේ අර්ත් වයර් දෙක අර්ත් බාර් එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඔයාලට පේනවා ඇති මම මේ විදිහට අර්ත් වයර් එකක් අර්ත් බාර් එකට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ඒක සම්බන්ධ කරලා පොඩ්ඩක් ඇදලා බලන්න ගැලවෙනවද කියලා. සමහරවිට අනේ ඔයාලා අතින් හරියට සම්බන්ධුනේ නැත්නම් ගැලවෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් සම්බන්ධ කරලා ඉවරලා පොඩ්ඩක් ඇදලා බලන්න. ඒ වගේම මම මගේ අනිත් අර්ත් වයරයත් මේ විදිහට අර්ත් බාර් එකට සම්බන්ධ කරගන්නවා. ඔයාලා අර්ත් වයර් එකක් අර්ත් බාර් එකට සම්බන්ධ කරද්දී අර්ත් වයර් එක සම්බන්ධ කරලා අනිත් සිදුරෙන්ම අනිත් වයර් එක සම්බන්ධ කරන්න ඕනි කියලා එකක් නැහැ. අර්ත් බාර් එකේ කොහෙට අනිත් අර්ත් වයර් එක සම්බන්ධ කරත් ප්‍රශ්නයක් නැහැ. සමහරවිට ඔයා සම්බන්ධ කරන බෝඩ් එකේ අර්ත් වයර් ගොඩක් තියෙන්න පුළුවන්. ඔයා කැමති අනේකට ඔයාලට කැමති විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මගේ නිව්ට්‍රල් වයර් ටික නිව්ට්‍රල් බාර් එකට සම්බන්ධ කරගන්නවා. මුලින්ම ඇම්පියර් 13 වයර් එක මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. අර්ත් බාර් එකේ වගේම තමයි මේකෙත් ඔයාලට කැමති අනේකට කැමති විදිහට දාලා සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද මේ සිදුරු එකින් එකට සම්බන්ධ වෙලා තියෙන හින්දා. මේ විදිහට මම මගේ නිව්ට්‍රල් වයර් ටික නිව්ට්‍රල් බාර් එකට සම්බන්ධ කරගන්නවා. දැන් මම මගේ නිව්ට්‍රල් වයර් තුනම නිව්ට්‍රල් බාර් එකට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේ වයර් ටික පොඩ්ඩක් මේ විදිහට ඉවත් කරගන්න. මොකද අපි දැන් මේක ඉතුරු කොටස් ටික සම්බන්ධ කරගන්න ඕන හින්දා මම දැන් මගේ මේන් ස්විච් එක අරන් සම්බන්ධ කරන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන මේන් ස්විච් එක තියෙනවා. 2 පෝල් මේන් ස්විච් එකක් ඇම්පියර් 40. මම දැන් මගේ මේන් ස්විච් එක මේ විදිහට මගේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට සම්බන්ධ කරගන්නවා. ඔයාලට පේනවා දැන් ඒක හොඳට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ මේන් ස්විච් එකට සප්ලයි දෙනවා. ඔයාලට මේකේ පේස් වයර් එක කැමති පෝල් එකකට සම්බන්ධ කරන්න පුළුවන්. ඔයාලා යටින් සම්බන්ධ කරනවා නම් යටින්, උඩින් සම්බන්ධ කරනවා නම් උඩින්, ඔයාලා දකුණු පැත්තෙන් සම්බන්ධ කරනවා නම් දකුණු පැත්තෙන්, වම් පැත්තෙන් සම්බන්ධ කරනවා නම් වම් පැත්තෙන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාලා අනිවාර්යෙන් සම්බන්ධ කරලා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ගද්දි ඔයා දකුණු පැත්තට සම්බන්ධ කරොත් දුඹුරු පාට වයර් එක, ඒ කියන්නේ පේස් වයර් එක ඔයාගේ දකුණු පැත්තට සම්බන්ධ කරොත් ඔයා ඒ මේන් ස්විච් එකේ අවුට්පුට් එක ගද්දිත් ඒ සම්බන්ධ කරපු පැත්තෙන්ම ගන්න වග බලා ගන්න ඕනේ. මේ විදිහට මම මේන් ස්විච් එකට සම්බන්ධ කරගත්තා මගේ සප්ලයි වයර් දෙක. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඉන්ඩිකේට් බේකර් එකක් තියෙනවා. මේ ඉන්ඩිකේට් බේකර් එක ඔයාලට මුලින්ම හයි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේන් ස්විච් එකට පස්සේ හයි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රිප් ස්විච් එකට පස්සේ හයි කරගන්න පුළුවන්. ඔයාලට කැමති තැනකින් මේ ඉන්ඩිකේට් බේකර් එක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මගේ ට්‍රිප් ස්විච් එක මේ විදිහට මගේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට සම්බන්ධ කරගන්නවා.
ඔයාලට පේනවා ඇති මගේ ට්‍රිප් ස්විච් එකත් මම මේ විදිහට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මම දැන් සූදානම් වෙන්නේ මගේ මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි ටික වයරින් එක ගහගන්න. මම මුලින්ම ඔයාලට කිව්වා මේන් ස්විච් එකේ අපි සප්ලයි දෙන පැත්තෙම මේන් ස්විච් එකේ අවුට්පුට් එකක් ගන්න ඕන කියලා. දැන් ඔයාලට පේනවා ඇති මම මේන් ස්විච් එකේ දුඹුරු පාට වයර් එක සම්බන්ධ කරපු පැත්තෙම තමයි මේන් ස්විච් එකේ අවුට්පුට් එකත් ගන්නෙ. මේන් ස්විච් එකේ දුඹුරු පාට පැත්තෙන් සම්බන්ධ කරපු එකේ වයර් එක අරගෙන ට්‍රිප් ස්විච් එකේ අංක 1 ගහලා තියලා පෝල් එකට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ට්‍රිප් ස්විච් එකේ සිදුරු දෙකක් තියෙනවා. ඒ සිදුරු දෙකෙන් එක සිදුරක් ගාව අංක 1 කියලා ගහලා තියෙනවා. ඒ අංක 1 ගහලා තියෙන සිදුරට මම මේන් ස්විච් එකේ අවුට්පුට් එක දෙනවා. ඊට පස්සේ ඒ වගේම මේන් ස්විච් එකේ ඉඳන් ඉන්ඩිකේට් බේකර් එකට මම මේ විදිහට ලයින් එකක් දෙනවා. ඇත්තටම ඔයාලට සමහර වෙලාවට මේ ඉන්ඩිකේට් බේකර් එක කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇති. ඔයාගේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ගෙදරට කරන්ට් එක එන්නේ නැතුව තිබ්බොත් අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට පාරේ තියෙන ලයින් එකෙන් කරන්ට් එක ඇවිල්ලාද කියලා බලාගන්න තමයි මේ ඉන්ඩිකේට් බේකර් එකක් දාන්නේ. ගොඩක් වෙලාවට ඉන්ඩිකේට් බේකර් එකක් අපි දාන්නේ ගෙදර ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ කරන්ට් එක තියෙනවද කියලා බලන්න. ඒ වගේ මම මෙතනදී කියන්න ඕනේ ඔයාලා මේ විදිහට මේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ ඉන්ඩිකේට් බේකර් එකට සප්ලයි දුන්නොත් අනිවාර්යෙන්ම මේන් ස්විච් එක ඔන් කරලා තියෙද්දි විතරයි ඉන්ඩිකේට් බේකර් එක පත්තු වෙන්නේ. ඔයාලට තේරෙනවා ඇති මං මේන් ස්විච් එකේ අවුට්පුට් එක තමයි ඉන්ඩිකේට් බේකර් එකට දුන්නේ. එහෙම වුණොත් අනිවාර්යෙන් මේන් ස්විච් එක ඔන් කරලා තියෙන මොහොතේ විතරයි ඉන්ඩිකේට් බේකර් එක පත්තු වෙන්නේ. මං අවසානට ඔයාලට කියලා දෙන්නම් ඉන්ඩිකේට් බේකර් එක මේන් ස්විච් එකට නැතුව ගෙදරට විදුලිය එන හැම වෙලාවකම පත්තු කරන විදිහට හයි කරලන්න විදිහ. ඒ වගේම මම මේන් ස්විච් එකේ නිව්ටල් එකේ අවුට්පුට් එක මේ විදිහට සම්බන්ධ කරගන්නවා ට්‍රිප් ස්විච් එකට. මේක ඔයාලා ට්‍රිප් ස්විච් එකට සම්බන්ධ කරද්දි මං ගියා ට්‍රිප් ස්විච් එකේ සිදුරු දෙකක් තියෙනවා. එක සිදුරක අංක 1 ගහලා තියෙනවා. අනිත් සිදුරු ගාව එන්නකුර ගහලා තියෙනවා. එන්නකුරෙන් කියවෙන්නේ නිව්ටල් කියන එක. අපි මේක සම්බන්ධ කරද්දි එන්නකුර තියෙන පෝල් එකට සම්බන්ධ එන්නකුර තියෙන සිදුරට සම්බන්ධ කරන්න ඕනේ. දැන් මම මේ විදිහට එන්නකුර තියෙන සිදුරට මේන් ස්විච් එකේ නිව්ටල් වයර් එකේ අවුට්පුට් එක සම්බන්ධ කරගන්නවා. ඔයාලට පේනවා ඇති මම මේ විදිහට මේ වයර් එක සම්බන්ධ කරගන්නවා. ඒකත් සම්බන්ධ කරලා ඉවරයි. ඊට පස්සේ දැන් මම මගේ නිව්ටල් බාර් එක ට්‍රිප් ස්විච් එකත් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ. ඒකට ට්‍රිප් ස්විච් එකේ අවුට්පුට් එකට නිව්ටල් බාර් එක සම්බන්ධ කරනවා. ට්‍රිප් ස්විච් එකේ අවුට්පුට් එකේ එන්න අකුර තියෙන සිදුර ගාව ඉඳන් නිව්ටල් බාර් එකට මම මේ විදිහට වයර් එකක් දාලා නිව්ටල් බාර් එකයි ට්‍රිප් ස්විච් එකයි එකිනෙකට සම්බන්ධ කරගන්නවා. මේකෙදිත් ඔයාලට ඕන සිදුරකට සම්බන්ධ කරන්න පුළුවන්. මං කිව්වා හැම සිදුරක්ම එකින් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා ඔයාලට ඕන සිදුරකට සම්බන්ධ කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලා මතක තියාගන්න මේ නිව්ටල් බාර් එකට අර්ත් බාර් එකට වයර් සම්බන්ධ කරද්දී වයර් හොඳට සම්බන්ධ කරගන්න. අනිත් කාරණාව තමයි ඔයාලා ගොඩාක් එළියට වයර් තියන්න එපා. එහෙම වුණොත් සමහරවිට ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක ඇතුළේ සතෙක් හරිය මේ රිංගපු වෙලාවට ඒවා ෂෝට් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒ විදිහට සම්බන්ධ කරගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට විතරක් දිග තියාගන්න වග බලාගන්න. ඊට පස්සේ මම මේ විදිහට මගේ බේකර් ටික සම්බන්ධ කරගන්නවා. මං ගාව C6 බේකර් දෙකක් තියෙනවා. ඒ වගේම C16 බේකර් කිහිපයක් තියෙනවා.
මම මුලින්ම මේ විදිහට C6 එක බේකරයක් හයි කරගන්නවා. ඊට පස්සේ C6 අනිත් බේකර් එකත් සම්බන්ධ කරගන්නවා. අනිත් බේකර් එක C16 එකක් ඒකත් මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඊතුරු බේකර් එකත් C16 එකක් ඒකත් මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. දැන් මම මගේ බේකර් ටික ඔක්කොම සම්බන්ධ කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මගේ සම්බන්ධ කරගත්ත බේකර් ටිකට සප්ලයි දෙන්න ඕනේ ට්‍රිප් ස්විච් එකේ ඉඳන්. මම මේ විදිහට earth wire කෑල්ලක් අරගෙන ට්‍රිප් ස්විච් එකේ අංක 2 තියෙන සිදුරට සම්බන්ධ කරගන්නවා earth wire එකේ එක කෙලවරක්. ඔයාලට පේන ඇති මම මේ විදිහට ට්‍රිප් ස්විච් එකේ අංක 2 තියෙන සිදුරට earth wire කෑල්ල එක කෙලවරක් සම්බන්ධ කරගන්නවා. මට මුලින්ම කියන්න අමතකුණා මම කලින් මේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක සම්බන්ධ කරලා ඒකට අවශ්‍ය දිග ප්‍රමාණයට වයර් කෑලි කපලා හදාගෙන තියාගෙන හිටියේ. ඒ අය කියනවා නම් මේවා කප හදින්න ගියොත් එහෙම ගොඩක් වෙලා යන හින්දා. ඊට පස්සේ මම මේ විදිහට ට්‍රිප් ස්විච් එකේ අවුට්පුට් එක බේකර් එකට සම්බන්ධ කරනවා. ඒ වගේම මම මෙතන බේකර් එකින් එකට සම්බන්ධ කරගන්න පාවිච්චි කරන්නේ බ්‍රෂ් බාර් එකක්. බ්‍රෂ් බාර් එක හයි කරන්න කලින් මම මුලින්ම බේකර් ටිකේ ඇන ටික බුරුල් කරගෙන ඉන්න ඕනේ. මම මේ විදිහට බේකර් ටිකේ ඇන ටික බුරුල් කරගන්නවා එකින් එක. ඊට පස්සේ එක බේකර් එකකට මේ විදිහට earth wire එක සම්බන්ධ කරලා මේ බ්‍රෂ් බාර් එක මම මේ පැත්ත හරවලා දානවා මේ විදිහට. අනිවාර්යෙන් මේ බ්‍රෂ් බාර් එක දාද්දි බේකර් එකේ ටර්මිනල් එකට වැටෙන්න ඕනේ. බේකර් එකේ ටර්මිනල් එකට වැටුනේ නැත්තම් බේකර් වලට හරියට කරන්ට් එක එන්නේ නැහැ. සමහර ලාට ස්පාර්ක් වෙවි කරන්ට් එක එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා බේකර් එකට බ්‍රෂ් බාර් එක දාද්දි හරියටම ටර්මිනල් එකට වැටෙන්න දාන්න වග බලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක තද කරද්දිත් මුලින්ම ඔයාලා තද කරගන්න පළවෙනියටම දාන බේකර් එකයි අවසානටම දාන බේකර් එකේ යන දෙක ඒ දෙක හොඳින් තද කරගන්න. එතකොට අනිත් ඒවා පහසුවෙන් තද කරගන්න ලේසියි. මම මේ විදිහට මුලින්ම දාපු ඇනේ තද කරගන්නවා. ඊට පස්සේ බ්‍රෂ් බාර් එක හොඳට තද කරලා අල්ලගෙන අවසානයේටම දාපු ඇනේත් තද කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මැද ඇනවල ලූස් කනෙක්ෂන් එකක් නැහැ. මම මේ ඊට පස්සේ මේ විදිහට අනිත් බේකර් වල ඇන් ටිකත් හොඳට තද කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ බෝඩ් එකේ ඔක්කොම සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් මට තියෙන්නේ පේස් වයර් ටික බේකර් ටිකට සම්බන්ධ කරගන්න. මම මේකේ 104 වයර් දෙක සම්බන්ධ කරනවා C6 බේකර් දෙකට. මේ විදිහට එක 104 වයර් එකක් C6 බේකර් එකකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අනිත් වයර් එකත් අනිත් C6 බේකර් එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මම මෙතන පාවිච්චි කරන ඇම්පියර් 13 වයර් එකක් මම ඒක සම්බන්ධ කරන්නේ C16 බේකර් එකට. සමහරවිට ඔයාලට ප්‍රශ්නයක් ඇති ඇයි මේක C16 බේකර් එකට සම්බන්ධ කරන්නේ කියලා. ගොඩක් වෙලාවට ඔයාලා කිචන් එකට
ප්ලග් බේස් 3ක් වගේ දානවා නම් කිචන් එකේ ගොඩක් වෙලාට oven heater ඒ වගේ දේවල් ගහනවා රයිස් කුකර් වගේ දේවල් ඒ හින්දා ඒවට ලොකු කරන්ට් එකක් ඕනේ ඒ හින්දා අනිවාර්යෙන් කිචන් එකට වගේ දෙද්දි මම ඇම්පියර් 13 වයර් එකක් පාවිච්චි කරනවා මොකද ලොකු කරන්ට් එකක් පාවිච්චි කරන හින්දා ඊට පස්සේ බාත්රූම් එකේ ඔයාලා පාවිච්චි කරනවා නම් උණු වතුර නාන්න අවශ්‍ය උපකරණ ඒවටත් මම පාවිච්චි කරන ඇම්පියර් 13 වගේ වයර් එකක් මොකද ඒකටත් ලොකු කරන්ට් එකක් ඕනේ ඒ වගේ දෙයකටත් මම පාවිච්චි කරන්නේ C16 බේකර් එකක් අනිත් වලට මම පාවිච්චි කරන්නේ C13 සමාන C6 බේකර් මම මුලින්ම මේ ඉන්ඩිකේට් බේකර් එකේ නිව්ට්‍රල් වයර් එක සම්බන්ධ කරගත්තේ නැහැ දැන් මම මේ විදිහට නිව්ට්‍රල් වයර් එක සම්බන්ධ කරගන්නවා ඉන්ඩිකේට් බේකර් එකේ ඊට පස්සේ දැන් අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ සම්පූර්ණයෙන් වැඩ කටයුතු ඉවරයි ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකට සප්ලයි දෙන්න කලින් අපේ මේ හයි කරපු වයර් බුරුල් වෙලාද මොකද කියලා මම සප්ලයි දෙන්න කලින් මේ සම්බන්ධ කරපු වයර් වල කනෙක්ෂන් ඔක්කොම චෙක් කරගන්නවා මේ ඇන බුරුල් වෙලා තිබ්බොත් එහෙම ඒව ස්පාර්ක් වෙනවා එහෙම වුණොත් එහෙම අපි බල්බ් එහෙම දාලා තියදී සමහරලාට ඒවා ගහලා පිච්චිලා යන්න ඉඩ තියෙනවා ඒ වගේම ගොඩක් විදුලි උපකරණ ස්පාර්ක් වෙවි තිබුණොත් පිච්චෙන්න ඉඩ තියෙනවා ඒ හින්දා මේවා කනෙක්ෂන් හොඳට තියාගන්න ඕන හින්දා මම සප්ලයි දෙන්න කලින් නැවත වරක් මේ ඇන ටික ඔක්කොම හොඳට තද කරගන්නවා ඔයාලට බය නැතුව මේ යන අල්ලන්න පුළුවන් මොකද මේ යන පොට යන්නේ ඔයාලා බ්‍රෑන්ඩඩ් උපකරණ ගත්තොත් එහෙම මේ යන පොට යන්නේ නැති වෙන්න යාලා හදලා තියෙන්නේ හින්දා ඔයාලට බය නැතුව ටිකක් තදට අල්ලන්න පුළුවන් මේ විදියට මම එකින් එක ඔක්කොම ඇන ටික තද කරගන්නවා සම්පූර්ණයෙන් හොද්දට හිර වෙන විදියට ඒ ඇන ටිකත් ඔක්කොම මම තද කරගත්තා ඊට පස්සේ මේ අවසානයේටම තියෙන බේකර් දෙකට මම කනෙක්ෂන් කිසිම දෙයක් දීලා දැන් ඒ දෙක නිකන් තියෙන්නේ ඊළඟ කාරණාව තමයි ඔයා මේකට සප්ලයි දෙන්න කලින් ඔයා මතක තියාගන්න ට්‍රිප් ස්විච් මේන් ස්විච් ඒ වගේම බේකර් ඔක්කොම පහතට දාලා තියාගන්න ඒ කියන්නේ ඔෆ් කරලා තියාගන්න මම ඔයාලට කලින් කිව්වා මතක ඇති මම මේ ඉන්ඩිකේට් බේකර් එක සම්බන්ධ කරලා තියෙන විදිහට මගේ මේ ට්‍රිප් ස්විච් එක ඔන් කරොත් විතරයි ඉන්ඩිකේට් බේකර් එක පත්තු වෙන්නේ කියලා කිව්වා දැන් මම හදන්නේ කරන්ට් එක තියෙන හැම වෙලාවකම ඉන්ඩිකේට් බේකර් එක පත්තු වෙන විදිහට සම්බන්ධ කරගන්න මම මෙතනින් මේ විදිහට මේන් ස්විච් එකේ අවුට්පුට් එකෙන් ඉන්ඩිකේට් බේකර් එකට දීලා තිබ්බ වයර් එක ගල්ලා අයින් කරනවා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඉන්ඩිකේට් බේකර් එකට එකම වයර් එකක්වත් සම්බන්ධ කරලා නැහැ දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඉන්ඩිකේට් බේකර් එකට සප්ලයි තියෙන හැම වෙලාවකම සම්බන්ධ කරන්න ඕනේ විදිය මම දැන් මේ විදිහට එක වයර් එකක් දාලා ඒක සම්බන්ධ කරගන්නවා ඉන්ඩිකේට් බේකර් එකට සමහරවිට මගේ අතින් මේන් ස්විච් එක තද ගන්න අමුතු වුණා ඒක වයර් එක ගලන මම දැන් ඒකත් මේ විදිහට තද කරගන්නවා ඔයාලත් සමහරලාට මේ වගේ දේවල් කරද්දී වගේ පොඩි ප්‍රශ්න එන්න පුළුවන් ඒ හින්දා තමයි මම කිව්වේ අනිවාර්යෙන් අපි සප්ලයි දෙන්න කලින් දෙවරක් අපේ ටර්මිනල් ටිකේ ඇන ටික අනිවාර්යෙන් බලන්න ඕනි කියලා මම දැන් මේ විදිහට ඉන්ඩිකේට් බේකර් එකට සම්බන්ධ කරගන්නම් මගේ එර්ත් වයර් කෑල්ල මේකේ අනිත් කෙලවර මම සම්බන්ධ කරන්නේ කෙලින්ම අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට සප්ලයි එන එකට ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මේන් ස්විච් එකට මුලින්ම සප්ලයි දෙන තැනට තමයි මම මේක සම්බන්ධ කරගන්නේ. එහෙම වුණොත් හදිස්සි අපේ මේන් ස්විච් එක පිච්චිලා තිබුණත් අපේ ඉන්ඩිකේට් බේකර් එක දැල් වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන්
අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ මොකද අපේ ගෙදරට කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ ඉන්ඩිකේට් බේකර් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි. මම මේ විදිහට මගේ මේන් ස්විච් එකේ දුඹුරු පාට වයර් එක, ඒ කියන්නේ පේස් වයර් එක සම්බන්ධ වෙලා තියෙන එකට මේ විදිහට ඉන්ඩිකේට් බේකර් එකේ වයර් එක සම්බන්ධ කරනවා. ඔයාලා මේ ඉන්ඩිකේට් බේකර් එක සම්බන්ධ කරද්දී මතක තියාගන්න අනිත් කාරණාව තමයි ඉන්ඩිකේට් බේකර් එකට ධන ඍණ මාරු කරන ප්‍රශ්නයක් නෑ. ඒකේ බල්බ් එක සම්බන්ධ වෙනවා. දැන් ඔයාලා මම මේ සම්බන්ධ කරලා තියෙන වයර් එක මම ඉන්ඩිකේට් බේකර් එකේ උඩට සම්බන්ධ කරලා තියෙන්නේ. නමුත් ඔයාලා මේක පහළට සම්බන්ධ කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉන්ඩිකේට් බේකර් එක දැල් වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට ඉන්ඩිකේට් බේකර් එකට නිව්ට්‍රල් එකකුත් දෙනවා. මේ නිව්ට්‍රල් එකයි පේස් එකයි මාරු වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉන්ඩිකේට් බේකර් එකට. මම මේකේ නිව්ට්‍රල් එකක් දෙන්නේ මේන් ස්විච් එකේ ඉන්පුට් එකෙන්. මම මේ විදිහට ඒකත් සම්බන්ධ කරගන්නවා. ඒ වගේම කියන්න ඕන ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යයෙන් මේවට උත්තර දෙනවා. මට උත්තර දෙන්න බැරි වුණොත් එහෙම මං ඊළඟට වීඩියෝ එකක් කරලා ඒවට උත්තර දෙනවා. ඒ වගේම මං කලින් වීඩියෝ එකක් කරා විනාඩි 20න් සම්පූර්ණ වයරින් එකම කියලා. ඒකෙදි මගෙන් එක්කෙනෙක් අහලා තිබ්බා C6 බේකර් එකකට අපිට බල්බ් කීයක් සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. C6 බේකර් එකකට ඔයාලට බල්බ් විතරක් සම්බන්ධ කරගන්නවා නම් බල්බ් 10ක් සම්බන්ධ කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. 104 වයර් වලින් බල්බ් 10ක් C6 බේකර් එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් මගේ සම්පූර්ණ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකම සම්බන්ධ කළා. ඔයාලට පේනවා ඇති දැන් මම මේකට සප්ලයි දුන්නා. සප්ලයි දුන්නාට පස්සේ ඉන්ඩිකේට් බේකර් එක නිල් පාටින් දැල්ලුණා. මම මේකට දාලා තියෙන නිල් පාට ඉන්ඩිකේට් බේකර් එකක්. නිල් පාටින් ඉන්ඩිකේට් බේකර් එක පත් වුණා. මම මේ විදිහට ලයිට් ඕෆ් කරලා පෙන්නන්නම් ඔයාලට. එතකොට හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ මේන් ස්විච් එකේ ඉන්පුට් එකට සප්ලයි ඇවිල්ලා තියෙන්නේ. මගේ ටෙස්ටර් එක පත් වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට මේන් ස්විච් ඔන් කරගන්නවා. ඊට පස්සේ මේන් ස්විච් එකේ අවුට්පුට් එකටත් සප්ලයි ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන දේ ටෙස්ටර් එක දැල් වෙනවා. ඊට පස්සේ ඔයාලට පේන දේ ට්‍රිප් ස්විච් එකෙත් එක කියන සිදුරට සප්ලයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට ට්‍රිප් ස්විච් එක ඔන් කරගන්නවා. ට්‍රිප් ස්විච් ඔන් කරාට පස්සේ ඔයාලට පේන දේ බේකර් වලටත් ඔක්කොටම සප්ලයි ඇවිල්ලා තියෙන බේකර් වල ඉන්පුට් එකට. ඊට පස්සේ මම මේ විදිහට බේකර් එකින් එක ඔන් කරගන්නවා. අවසාන බේකර් දෙකට අපි සම්බන්ධ කරලා තිබෙන්නේ නැති හින්දා ඒ දෙක මම ඔන් කරගන්නේ නැහැ. එහෙමනම් දැන් මම ඔයාලට කියලා දෙන්නම් අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක හරියටම එර්ත් එක පොළොවට සම්බන්ධ වෙලාද කියන එක චෙක් කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා ඔයාලා අනිවාර්යෙන් ගන්න ඕනේ මේකේ ඔයාලගේ පේස් එකයි එර්ත් වයර් එකයි එකිනෙකට ෂෝට් කරන්න ඕනේ. ඔයාලට පේන ඇති මම එකිනෙකට ෂෝට් කරාට පස්සේ ට්‍රිප් ස්විච් එක පහළට ඉබේම වැටුණා. ඊට පස්සේ මම මේ විදිහට ආයෙත් ට්‍රිප් ස්විච් එක ඔන් කරගන්නම්. මම ආයෙත් ඔයාලට පෙන්නන්නම් මේ දෙක එකිනෙකට ෂෝට් කරලා. මේ විදිහට මම පේස් එකයි එර්ත් එකයි ෂෝට් කරනවා. ඔයාලට පේන ඇති ආයෙත් මගේ ට්‍රිප් ස්විච් එක පහළට වැටෙනවා. ඒ විදිහට තමයි අපි චෙක් කරගන්නේ අපේ වයරින් එකේ එර්ත් එක හරියටම පොළොවට වැදිලාද කියලා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට චෙක් කරගන්න පුළුවන් ඔයාලගේ ට්‍රිප් ස්විච් එක හරියට වැඩ කරනවද, ට්‍රිප් ස්විච් එකට හරියටම කනෙක්ෂන් ඇවිල්ලාද කියලා මේ විදිහට මේ පුංචි බටන් එක ඔබලා චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ ට්‍රිප් ස්විච් එක මාසෙකට වතාවක්වත් අනිවාර්යයෙන්ම මතක් කරලා චෙක් කරන්න. ඒක චෙක් කරන එක අමතක කරගන්න එපා. මොකද හදිස්සියේ ගෙදර කාට හරි කරන්ට් එක වැදුනොත් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා පොළවට කරන්ට් එක ලීක් වුණොත් එහෙම ඔයාලගේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ගෙදර ට්‍රිප් ස්විච් එක කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ ට්‍රිප් ස්විච් එක චෙක් කරගන්න. ඔයාලා මේ විදිහට මේ පුංචි බටන් එක ඔබන්න ඔබද්දි ට්‍රිප් ස්විච් එක පහළට වැටෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් පහළට වැටුනේ නැත්නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් ඔයාලා කාට හරි කියලා චෙක් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා දන්නවනම් ඒක මාරු කරන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලලා.
ඊට පස්සේ මම මේ විදියට මගේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ උඩ පියන සම්බන්ධ කරගන්නවා. සමහරලාට මේකේ නම් යන 4ක් තියෙනවා, සමහර ඒවා ගැන 2යි එන්නේ. ඊට පස්සේ මම මේ විදියට මේකේ යන ටික සම්බන්ධ කරගන්නවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේක සම්බන්ධව හරි වෙන මොකක් හරි සම්බන්ධව හරි අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් උත්තර දෙනවා. මට උත්තර දෙන්න බැරුණොත් මම ඉස්සරහා කරන වීඩියෝ එකකදී ඒ ගැන අනිවාර්යෙන්ම කතා කරනවා. ඒ හින්දා ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයත් තාමත් Mechanical Life YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයත් තාමත් අපේ YouTube channel එකට අලුත් නම් මාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම notification bell එක on කරගන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් මන් දාන වීඩියෝ එකක් මුලින්ම ඔයා ළඟට ගෙන්න ගන්න. වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. තවත් අලුත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.